ඊට පස්සේ මාතෘකාව දාගන්න ශක්ති සංස්කෘති නියමය. මාතෘකාව දාගන්න ශක්ති සංස්කෘති නියමය. මාතෘකාව දාගන්න ශක්ති සංස්කෘති නියමය. ශක්ති සංස්කෘති නියමය. මාතෘකාව දාගන්න ශක්ති සංස්කෘති නියමය. මාතෘකාව දාගන්න ශක්ති සංස්කෘති නියමය. पास पेपर होती है हम पास पेपर होता है अभी एक विषय के विषय पेपर देती हो मैथ्स से दिया है सर नहीं हुआ सर මෙහෙම ලියන්නකෝ ශක්ති සංස්කෘතිය නිමේ කියන්නේ මෙන්න මෙහෙම එකක් ශක්ති සංස්කෘතිය නිමේ කියන්නේ මෙහෙම එකක් ශක්ති සංස්කෘතිය නිමේ කියන්නේ මේ විශ්වයේ තියෙන ශක්තිය විශ්වයේ ශක්තිය අලුතෙන් එකතු කරන්නත් බෑ විශ්වයේ තියෙන ශක්තිය නැති කරන්නත් බෑ. ඔක තමයි ශක්ති සංස්කෘතිය නිමේ කියන්නේ. හැම වෙලේම ශක්තිය එක ප්‍රභේදයක ඉඳන් තව ප්‍රභේදයකට වෙනස් වෙන එක විතරයි. පරිවර්තනය. ඔව් ශක්තිය පරිවර්තනය වෙන එක විතරයි වෙන්නේ. හරි. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ වාහනයක් පැදගෙන යන වෙලාවක් කියලා හිතන්නකෝ. වාහනයක් පැදගෙන යනකොට වාහනයට ගහනවනේ පෙට්‍රල් දහනය කරනවා. හරිද? පෙට්‍රල් දහනය කරනකොට පෙට්‍රල් වල තියෙන රසායනික පෙට්‍රල් කියන්නේ රසායනික ද්‍රව්‍යයනේ. ඒ රසායනික ද්‍රව්‍ය ඇතුලේ තියෙන ශක්තිය නිදහස් වෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය ඇතුලේ තියෙන ශක්තියට අපි කියනවා රසායනික ශක්තිය කියලා. පෙට්‍රල් කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනික ද්‍රව්‍ය ඇතුලේ තියෙන ශක්තියට අපි කියනවා රසායනික ශක්තිය කියලා. පෙට්‍රල් දහනය කළා ඒක ඇතුලේ තියෙන රසායනික ශක්තිය වාහනේ චාලක ශක්තිය බවට පරිවර්තනය කරනවා. තේරෙනවද? වාහනේ චාලක ශක්තිය බවට පරිවර්තනය කරනවා. වාහනේ ඇතුලේ චාලක ශක්තිය මැවුනද? ඒ කියන්නේ වාහනේ ඇතුලේ අලුතෙන් ශක්තිය මැවුනද? නෑ. පෙට්‍රල් වල තිබ්බ රසායනික ශක්තිය තමයි චාලක ශක්තිය බවට පරිවර්තනය වුනේ. පෙට්‍රල් වල තිබ්බ රසායනික ශක්තිය තමයි චාලක ශක්තිය බවට පරිවර්තනය වුනේ. හරිද? එතකොට මේ විශ්වයේ ශක්තිය අලුතෙන් හදන්න පුළුවන්ද? විශ්වයේ ශක්තිය අලුතෙන් හදන්න පුළුවන්ද? බෑ. විශ්වයේ තියෙන ශක්තිය නැති කරන්න පුළුවන්ද? බෑ. හැම වෙලේම මොකද වෙන්නේ? එක ශක්ති ප්‍රභේදයක් තව ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය වෙන එක විතරයි වෙන්නේ. හරි? ඊයන් මෙහෙම. ශක්ති සංස්කෘතිය නියමයේ කියලා මාතෘකාව දාලා ඊයන් මෙහෙම. ශක්තිය මැවිය නොහැක. 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 නමුත් ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයක් බවට පත් කළ හැකිය. නමුත් ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයක් බවට පත් කළ හැකිය. නමුත් ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයක් බවට පත් කළ හැකිය. නමුත් ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයක් බවට පත් කළ හැකිය. නමුත් ශක්තිය එක් ප්‍රභේදයක සිට තවත් ප්‍රභේදයක් බවට පත් කළ හැකිය. එබැවින් පද්ධතිය සතු මුළු ශක්තිය නියත වේ. 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 හරි. රයිට්. එතකොට අපේ සිලබස් එකේ මට්ටමට දැන් ශක්ති සංස්කෘතිය නිමේ කියලා කියන්නේ ශක්තිය මවන්නවත් නහන්නවත් බෑ කියලානේ. ශක්තිය එක් ප්‍රභේදයකට තව ප්‍රභේදයකට පත් වෙනවා කියන තමයි කියන්නේ. අපේ සිලබස් එකේ මට්ටමට මෙන්න මෙහෙම නියමයක් තියෙනවා. හරිද? මෙහෙමයි. සමහර ගුරුවරු මේක කියනවා මේක තියෙන්නේ අපේ සිලබස් එකේ මට්ටමට කියලා. හරිද? මේක තියෙන්නේ අපේ සිලබස් එකේ මට්ටමට කියලා සමහර ගුරුවරු කියනවා. එහෙම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මම දැන් ඊළඟට කියන්නේ නැහැ. එහෙම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් ගැඹුරින් හිතුවොත් ඇත්තටම මේක අපේ සිලබස් එකේ මට්ටමට නෙවෙයි. ඒක තියෙන්නේ විශ්වයේ ඇත්තටම මෙහෙම නීතියක් තියෙනවා. දැන් මෙහෙමනේ සමහර දේවල් අර ඇත්තටම තියෙන දේ නෙවෙයි උගන්වන්න තියෙන්නේ.
සිලබස් එකේ මට්ටමට වෙනස් කරනවානේ. මේ පොඩි උන් ඔච්චර බරපතල දේවල් තේරුම් ගන්න බෑ කියලා වෙනස් කරනවා. හරිද? එහෙම වෙනස් කරනවා. හරිද? ඒ වගේ වෙනස් කරපු දෙයක් කියලා කියනවා. ඒ වගේ වෙනස් කරපු දෙයක් කියලා කිව්වට ඇත්තටම ගැඹුරින් බලනකොට ඒ වගේ වෙනස් කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම හොයාගෙන බලනකොට ඇත්තටම මෙහෙම නියමයක් ඇත්තටම තියෙනවා. හරිද? දැන් දාගන්න මේ නියමය යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමය. 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 හරි යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමය. අහගන්න. යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමය මොකක්ද කියන්නේ? යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමයෙන් කියවෙන්නේ අහගන්න යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමයෙන් කියවෙන දේ තමයි එක් ශක්තියක් එක යාන්ත්‍රික ශක්තියක් තව යාන්ත්‍රික ශක්තියක් බවට පත් වෙනවා කියන එක. හරි? ඒ කියන්නේ විභව ශක්තිය චාලක ශක්තිය වෙනවා. චාලක ශක්තිය විභව ශක්තිය වෙනවා. ඔය දෙක මාරු වෙවි තියෙනවා. කොච්චරද? හරි? ඒ කියන්නේ කොතන හරි දැනක විභව ශක්තියක් නැති වුණා කියන එක හිතන්නකෝ. ඒ කියන්නේ ඒක පරිවර්තනය වෙලා තියෙන්නේ මොකටද? චාලක ශක්තියක් බවට. හරි? කොතන හරි දැනක විභව ශක්තියක් නැති වුණොත් ඒක චාලක ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. චාලක ශක්තියක් නැති වුණොත් ඒක විභව ශක්තියක් බවට ගෙඩියක් වැටෙනකොට ඒකදී ගහක තියෙන ගෙඩියක් හොඳ ප්‍රශ්නයක්. ගහක තියෙන ගෙඩියක් වැටෙනකොට පල්ලෙහාට එනකොට විභව ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. පල්ලෙහාට එනකොට විභව ශක්තිය අඩු වෙනවා. පල්ලෙහාට එනකොට ප්‍රවේගය වැඩි වෙනවනේ. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. තේරෙනවද? විභව ශක්තිය අඩු වේගෙන් එනකොට චාලක ශක්තිය වැඩි වේගෙන් එනවා. හරි? ඒ කියන්නේ අර විභව ශක්තිය මොනවා වඩ පත් වෙලා තියෙන්නේ? චාලක ශක්තිය වඩ පත් වෙනවා. හරි? මේ තියෙන විභව ශක්තිය තමයි චාලක ශක්තිය වඩ පත් වෙලා තියෙන්නේ. රයිට්? හරි. මෙහෙම ලියමු. යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය මේකේ ලියලා මෙහෙම ලියන්න. බාහිර බලවලින් තොර 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 ගුරුත්වජ බලය යටතේ 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 හෝ ඕනෑම සංස්ථිතික බල ශේෂ්ත්‍රයක ඕනෑම සංස්ථිතික බල ශේෂ්ත්‍රයක ඕනෑම සංස්ථිතික බල ශේෂ්ත්‍රයක ඕනෑම සංස්ථිතික බල ශේෂ්ත්‍රයක චලනය වන වස්තුවක් සඳහා චලනය වන වස්තුවක් සඳහා චලනය වන වස්තුවක් සඳහා චලනය වන වස්තුවක් සඳහා ඕනෑම මොහොතක 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 විභව ශක්තිය චාලක ශක්තියේ එකතුව නියතයකි. විභව ශක්තියේ 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 චාලක ශක්තියේ එකතුව නියතයකි. රයිට් ලියන්න ඊළඟට පළවෙනි ගාන. මෙතනින් ඉස්සරහට හෙන ගණන්තකයක් හදනවා. ඒ ගණන්තකය හදුවට පස්සේ ක්ෂමතාව කාර්යක්ෂමතාවයි ක්ෂමතාවයි කියලා මාතෘකා දෙකක් තියෙනවා. ඒක වුණාට පස්සේ කාර්යශක්ති ක්ෂමතාව ඉවරයි. අද තියරි ඉවර වෙයි. 10 වෙනකම් කරනවානේ. ඒතර අද තියරි පාඩම් තියරි ඔක්කොම ඉවර වෙයි. ඊට පස්සේ ගණන් සෙට් එකක් හදනවා. ඒ ගණන් සෙට් එක හදුවාට පස්සේ ඉවරයි. අහන්න. අද තියරි ඉවර වෙනවා. ගෙදර ගිහලා මොකද කරන්න ඕනේ? තියරි ටික හොඳට ඇඟට ස්ථාවර කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ සතියේ ගණන් ටිකක් හදනවා. එතකොට උත්තරම ඇඟට වදින්න. එයි. ගෙදර ගිහලා තියරි ඇඟට ස්ථාවර කරගෙන ඉන්නේ. ඊළඟ දවසේ තියෙන්නේ හිත ගණන් හදන්න. හරි? තියරි එකට ස්ථාවර කරගෙන ඉන්නේ ඊළඟ දවසේ හිත ගණන් හදනකොට ඊළඟ සතියේ රෑ 10 වෙනකොට හොඳට ඇඟට වදිනවා. හරිද? අලුත් අවුරුද්දේ. ඊට පස්සේ 15 ඊට පස්සේ බ්‍රහ්මණ චරිතය පටන් ගන්නවා. බ්‍රහ්මණ චරිතය දවස් 2යි. රෑ 10 වෙනකම් කරොත් දවස් 2යි. බ්‍රහ්මණ චරිතය මම පල්ලෙහාට ගිහලා පොඩ්ඩක් කතා කරලා ඉන්නවා. ඊළඟට
මේ ගාන ලියන්න මම හිතනවා කතා කරලා ඉන්න මේ ගාන ලියන්න ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් නියතයක් කියන්නේ දෙකේ එකතු එකම ගානක් කියන්නේ. ඒ කියන්නේ මේක අඩු වෙද්දී අරක වැඩි වෙනවනේ. ඒකට දෙකේ එකතු හැම වෙලේම එකම ගානක් තියෙනවා. බලමු ගණන් හදනවා. සමානයි කියන එක තමයි ගණන් හදනකොට බලමු. ගණන් හදනකොට. හරි. ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් පොළොව මට්ටමේ සිට ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් පොළොව මට්ටමේ සිට ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් පොළොව මට්ටමේ සිට 12 ms ණයක ප්‍රවේගයෙන් 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 සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 12 ms ණයක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 12 ms ණයක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 12 ms ණයක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 12 ms ණයක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. එම බෝලයේ එසවෙන උපරිම උස ගණනය කරන්න. 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 වස්තුවක් මෙහෙම උඩ විසික් කරනකොට මේක තමයි පොළව. පොළවේ ඉඳන් විසික් කරන්නේ. පොළවේ විභවය විභව ශක්තිය ශුන්‍යයි. විභව ශක්තිය ශුන්‍යයි. හරි පොළවේ විභව ශක්තිය ශුන්‍යයි. 12කින් විසික් කරනවා. 12 ms ණයක ප්‍රවේගයෙන් විසික් කරනවා. 12 ms ණයකින් විසික් කරනවා. දැන් පොළවේ වස්තුව තියෙනකොට මේ වස්තුවේ විභව ශක්තියක් තියෙනවද? පොළවේ වස්තුව තියෙනකොට වස්තුවේ විභව ශක්තියක් තියෙනවද? නැහැ. එයා පොළවේ තියෙන්නේ. පොළවේ විභව ශක්තිය ශුන්‍ය මට්ටමේ ඉන්නේ යා. ඒකට යාට විභව ශක්තියක් නැහැ. උඩට යන්න විභව ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. උඩට යන්න විභව ශක්තිය වැඩි වෙනවා. උඩට යන්න මේ වස්තුව ස්පීඩ් වෙනවද ස්ලෝ වෙනවද? ස්ලෝ වෙනවා. ස්ලෝ වෙනවා කියන්නේ චාලක ශක්තිය අඩු වෙනවා. උඩට යන්න චාලක ශක්තිය අඩු වෙනවා. විභව ශක්තිය වැඩි වෙනවා. ඒකේ තේරුම තමයි මෙයාගේ ඇඟේ මේ තියෙන චාලක ශක්තිය පොඩ විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා. උඩටම ගියාම නගින්න පුළුවන් උඩින් උඩට ගියාම එයාගේ ප්‍රවේගය කීයද? ප්‍රවේගය බිඳුවක් වෙනවා. අතගෙන වස්තුවක් මෙහෙම උඩ විසික් කරාම වස්තුවක් උඩ විසික් කරාම උඩට වෙනවා ස්ලෝ වෙලා නතර වෙලා ආයෙ වැටෙන්න පටන් ගන්නවා. හරි? අපි ඔය වගේ ගණන් හදුවා කොහෙද? හා? චලිත සමීකරණ වලදී චලිත සමීකරණ උඩ විසික් කරනවා. ඒක හදුවනේ. ඔව්. හරි? උඩම ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවයි. උඩම ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවක් වෙනවා. උඩම ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවක් වෙනවා කියන එකේ තේරුම තමයි උඩම ලක්ෂයේදී චාලක ශක්තිය බිඳුවයි. උඩම ලක්ෂයේදී චාලක ශක්තිය බිඳුවයි. උඩම ලක්ෂයේදී චාලක ශක්තිය බිඳුවයි කියන්නේ මෙයාගේ ඇඟේ තිබ්බ චාලක ශක්තිය සේරම විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා. හරි? මෙයාගේ ඇඟේ තිබ්බ චාලක ශක්තිය සේරම විභව ශක්තිය බවට පරිවර්තනය වෙලා මේ වෙලාවට. හරි? දැන් බලන්න හදන්න try කරන්න. බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ මම හදන්න. ඉතින් එතකොට මේ වෙලාවේ තියෙන චාලක ශක්තිය යටම වෙලාවේ තියෙන චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව යටම වෙලාවේ චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව උඩම වෙලාවේ චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව සමාන වෙන්න ඕනේ. හරි? ඉතින් අපි ලෑවුණ මේක හදන්න පුරුදු වෙනවා. හරි? ආරම්භයේ චාලක ශක්තිය ගන්න ආරම්භයේ විභව ශක්තිය ආරම්භයේ චාලක ශක්තිය ගන්න ආරම්භයේ විභව ශක්තිය සමාන වෙන්න ඕනේ අවසානයේ චාලක ශක්තිය ගන්න අවසානයේ විභව ශක්තිය ආරම්භයේ චාලක ශක්තිය ගන්න ආරම්භයේ විභව ශක්තිය සමාන වෙන්න ඕනේ අවසානයේ චාලක ශක්තිය ගන්න අවසාන විභව ශක්තිය. ඒතර ආරම්භයේ චාලක ශක්තිය කොච්චරද? ආරම්භයේ චාලක ශක්තිය තියෙනවා භාගයයි m වරක් v වර්ගයක් ධන ආරම්භයේ විභව ශක්තිය. ආරම්භ වෙනකොට විභව ශක්තියක් තියෙනවද? නැහැ. පටන් ගන්නකොට විභව ශක්තියක් නැහැ. ඒ නිසා ආරම්භයේ විභව ශක්තිය බිඳුවයි. ආරම්භයේ විභව ශක්තිය බිඳුවයි. ඒක සමාන වෙන්න ඕනේ අවසානයේ චාලක ශක්තිය. අවසාන වෙලාවේ චාලක ශක්තිය කීයද? බිඳුවයි. අන්තිමට නිශ්චල වෙනවනේ උඩම ලක්ෂයේදී. අවසාන වෙලාවේ චාලක ශක්තිය බිඳුවයි. දැන් අවසාන වෙලාවේ විභව ශක්තිය මේ නැගපුසු h කියලා ගමු. මේ නැගපුසු h කියලා ගත්තොත් හරි නැගපුසු h කියලා ගත්තොත් අවසාන විභව ශක්තිය mgh
හරි එහෙනම් x තමයි හොයන්න ඕනේ. හරි චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය mg. ඒතකොට මට ගන්න පුළුවන් භාගයයි mv වර්ගය. භාගයයි mv වර්ගය සමානයි mgh කියලා ගන්න පුළුවන්. භාගයයි mv වර්ගය සමානයි mgh. m ට m කැපෙනවා. m ට m කැපෙනවා. මේ දෙක එහා පැත්තට ගියාම ඔබ දන්න h නෙමෙයි. ඒතකොට v වර්ගයේ බෙදීම මේ g මෙහා පැත්තට ගාම 2g. v වර්ගයේ බෙදීම මේ බෙදීම දෙක මෙතන තිබ්බා ගුණ කිරීම g මෙහා පැත්තට ගාම බෙදීම g සමානයි h. ඒතකොට v කියන්නේ විසික් කරපු ප්‍රවේගය. ආරම්භයේ ප්‍රවේගයනේ 12 වර්ගය. 12 වර්ගය 144යි. 144 බෙදීම දෙක ගුණ කිරීම 10 සමානයි h. ඒතර උත්තරේ එනවා කපල කොටලා දැම්මට පස්සේ 7.2. 7.2යි මීටර. x සමානයි 7.2යි මීටර. ඊට පස්සේ ඊළඟ ගාල්ලිය හරියට මේ හදාගත්තා ඊළඟ ගාල්ලිය යන එහෙම ස්කන්ධය 4 කිලෝග්‍රෑම් වන බෝලයක් 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 පොළොව මට්ටමේ සිට 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 පොළොව මට්ටමේ සිට 50යි ms ඍණයක ප්‍රවේගයෙන් ස්කන්ධය 4 කිලෝග්‍රෑම් වන බෝලයක් පොළොව මට්ටමේ සිට 50යි ms ඍණයක ප්‍රවේගයෙන් පොළොව මට්ටමේ සිට 50යි ms ඍණයක ප්‍රවේගයෙන් 50යි ms ශ්‍රේණි ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 50යි ms ශ්‍රේණි ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 50යි ms ශ්‍රේණි ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ක්‍රෝමිලකම් 1 ලියන්න. එම බෝලය පොළොව මට්ටමේ සිට ක්‍රෝමිලකම් 1 එම බෝලය පොළොව මට්ටමේ සිට එම බෝලයේ පොළොව මට්ටමේ සිට සිරස්ව 5 මීටර ඉහළින් පවතින විට එම බෝලයේ පොළොව මට්ටමේ සිට සිරස්ව 5 මීටර ඉහළින් පවතින විට එම බෝලයේ පොළොව මට්ටමේ සිට සිරස්ව 5 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න. එම බෝලය පොළොව මට්ටමේ සිට සිරස්ව 5 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න. එම බෝලය පොළොව මට්ටමේ සිට සිරස්ව 5 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න. ප්‍රොබලකම් 2 එම බෝලය පොළොව මට්ටමේ සිට ප්‍රොබලකම් 2 එම බෝලය පොළොව මට්ටමේ සිට 10 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න. එම බෝලය පොළොව මට්ටමේ සිට 10 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න. එම බෝලය පොළොව මට්ටමේ සිට 10 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න. හරි හදන්නකො බලන්න. පන්දන් එන ඒවල ගානේ කියනවා ස්කන්ධය 4 කිලෝග්‍රෑම් වන බෝලයක් 50යි ms වේගයේ සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී. බෝලය පොළොව මට්ටමේ සිට 5 මීටර ඉහළින් පවතින විට වේගය ගණනය කරන්න කියලා කියනවා. හරිද? උතර බෝලයක් නිකන් පොළොවේ ඉඳන් විසික් කරනවලු. බෝලයක් පොළොවේ ඉඳන් විසික් කරනවලු විසික් කරන්නේ 50යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. 50යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් විසික් කරනවලු මේක උඩට යනවලු. ගිහිල්ලා මීටර් 5ක් උඩට ගියාම
මීටර 5ක් උඩට ගියාම මෙයාගේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. ප්‍රවේගය කොච්චරද කියලා අහනවා මේ මට්ටමේ. හරිද? මේ උඩට ගිහින් තියෙන්නේ මීටර 5ක්. 5යි මීටර. 5යි මීටර උඩට ගිහිල්ලා තියෙනවා. 5යි මීටර උඩට ගියාට පස්සේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. හරි. 5යි මීටර උඩට නැගකට පස්සේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. එතකොට මීටර 5ක් උඩට නැගගම ප්‍රවේගය කොච්චරද? මීටර 5ක් උඩට නැගගම ප්‍රවේගය මෙන්න මෙහෙමයි ගන්නේ. කොට දෙකක් තියෙනවා. මේක ප්‍රවේගය වලට ඕනයි චලන සමීකරණ දාන්න පුළුවන්. මේක ප්‍රවේගය වලට චලන සමීකරණ දාන්න පුළුවන්. මේ ප්‍රශ්නේ චලන සමීකරණ ගණන් වල කරලා. හරි. මීටර 5ක් උඩට ගිය වෙලාවට ප්‍රවේගය. හරි. මම මේ වෙලාවේ චලන සමීකරණ දාන්න යන්නේ නැහැ. ඕනයි චලන සමීකරණ දාලා හදන්න පුළුවන්. මේ වෙලාවේ චලන සමීකරණ දාන්න යන්නේ නැහැ. මම මේ වෙලාවේ ශක්තිය හදන්නේ. ආරම්භයේදී චාලක ශක්තිය විභව ශක්තිය දෙකේ එකතුව අවසානයේදී චාලක ශක්තිය විභව ශක්තිය දෙකේ එකතුව සමාන වෙනවා. හරි. तर ආරම්භයේ චාලක ශක්තිය ආරම්භයේ චාලක ශක්තිය ධන ආරම්භයේ විභව ශක්තිය සමාන වෙන්න ඕනේ. ආරම්භයේ චාලක ශක්තිය ධන ආරම්භයේ විභව ශක්තිය සමාන වෙන්න ඕනේ. අවසාන චාලක ශක්තිය ධන අවසාන විභව ශක්තිය. අවසාන චාලක ශක්තිය ධන අවසාන විභව ශක්තිය සමාන වෙනවා. ඒතර ආරම්භයේ චාලක ශක්තිය ආරම්භයේ තියෙන චාලක ශක්තිය භාගයේ mv වර්ගය. භාගයයි mv වර්ගය ධන ආරම්භයේදී විභව ශක්තියක් තියෙනවද? ආරම්භයේ පටන් ගන්නකොට විභව ශක්තියක් තියෙනවද පොළවේදී? පොළවේදී විභව ශක්තියක් නැහැ. විභව ශක්තිය බිඳුවයි. ඒක සමාන වෙන්න ඕනේ. අවසානයේ චාලක ශක්තිය. අවසානයේ චාලක ශක්තියක් තියෙනවද? ඔව්. අවසානයේ මෙච්චර උඩට ගියාම ප්‍රවේගයක් තියෙනවනේ. අහන්න මීටර 5ක් උඩට ගියා කියන්නේ මීටර 5 කියන්නේ නගින උඩරිම උසද? නෑ කිසිම විදිහකින් නගින උඩරිම උස කියලා කියන්න අයිතියක් නෑනේ. මීටර 5ක් උඩට ගිහිල්ලා. ඒක උඩරිම උස වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උඩරිම උස නෙවෙයි කියන හිතමු. උපරිම උස කියලා හිතන්න අයිතියක් නෑ අපිට. හරිද? කරුමෙටවත් මේක උපරිම උස නම් ගාන හදලා ඉවරනකොට v වලට බිඳුවක් එයි. ගාන හදලා ඉවරනකොට v වලට බිඳුවක් එයි. ඒ නිසා අපිට උපරිම උස කියලා හිතන්න කිසිම අයිතියක් නෑ. හරි? මීටර 5ක් උඩ නැගලා තියෙන වෙලාවට චාලක ශක්තියක් තියෙනවද? ඔව් මේ වෙලාවේ මොකක් හරි ප්‍රවේගයක් තියෙනවනේ. ඒ ප්‍රවේගය තියෙනවා. මම මේ වෙලාවේ ප්‍රවේගය විදියට ගන්නවා. මේ වෙලාවේ තියෙන චාලක ශක්තිය භාගයේ mv වර්ගය. භාගයේ mv වර්ගය. මේ වෙලාවේ ප්‍රවේගය v භාගයේ mv වර්ගය. දැන් මේ වෙලාවේ විභව ශක්තියක් තියෙනවද? ඔව් උඩට නැගලා තියෙන යම් ප්‍රමාණයක්. එහෙනම් මේ වෙලාවේ විභව ශක්තියක් තියෙනවා. මේ වෙලාවේ විභව ශක්තිය mgh නැගපු උසෙච්. අගයන් ආදේශ කරගෙන ගියොත් එහෙම භාගයයි ස්කන්ධයේ m වරක් ආරම්භයේ ප්‍රවේගය 50යි. 50 වර්ගය. 50 වර්ගය සමානයි භාගයයි ස්කන්ධයේ m වාරයක් මේ වෙලාවේ ප්‍රවේගය v වල වර්ගය දාන mg නැගලා තියෙන උස 5යි. මෙතනත් m තියෙනවා මෙතනත් m තියෙනවා මෙතනත් m තියෙනවා. m ට m කපන්න පුළුවන්. කොහොමද මේ දාගෙන යනවා. දෙවෙනවා 50 වර්ගය 2500යි 2500 බෙදීම 2 සමානයි v වර්ගයේ බෙදීම 2 ධන g කියන්නේ 10යි 5 කියන්නේ 5යි 10 වරක් 5 50යි. මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරගෙන යනවා. මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරගෙන ගියාම එනවා 2500 සමානයි v වර්ගයේ ධන 100 පිය. හරි? මේ 100 මෙහා පැත්තට නම් ආවම 2400 වෙනවා. සමානයි v වර්ගයේ. v වර්ගයේ 2400. ඒතකොට v වර්ගයේ 2400 නම් v වලට එනවා वर्गमूल से 2400 वर्गमूल से 2400 किलो v वर्ण तर वर्गमूल से 2400 අපි ලියන්න පුළුවන් 10යි මූල 24 කියන 10යි මූල 24 තවත් ගන්න පුළුවන්ද තවත් සුළු කරන්න පුළුවන්ද මේක බැරි මේ සමීකරණේ මුළු සමීකරණයම දෙකකින් ගුණ කරා. මේක දෙකකින් ගුණ කරපුවම දෙකට දෙක කැපෙනවා. මේක දෙකකින් ගුණ කරනවා. දෙක දෙක කැපෙනවා. මේක දෙකකින් ගුණ කරනවා 0.
පොළේ පොළොව මට්ටමේ සිට 10 මීටර ඉහළින් පවතින විට වේගය. ඔය විදිහටම. මේ මීටර 5ක් උඩට තියෙන වෙලාවට වේගය. ඒ විදිහටම මීටර 10ක් උඩට ගියාම මේ වේගය බලන්න. ආරම්භයේ චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව අවසානයේ චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව සමාන කරගන්න. හරි. එතකොට බලන්න. එතකොට කීයද? 10 මුල ඉස්සුන. හරි. අද 10 මීටර තියනකොට 10 මීටර තියනකොට හරි. එතකොට මේකත් අර විදියමයි. මේකත් අර විදියමයි 50 උඩ විසික් කරනවා. 50 උඩ දෙනවා. 50 උඩ විසික් කරනවා. 50 ms එකකින් උඩ විසික් කරනවා. 50 ms එකකින් උඩ විසික් කරනවා. එතකොට එයා නගිනවා 10 මීටර උසකට. 10 මීටර උසකට නගිනවා. හැබැයි 10 මීටර උසකට නගිනවා. හැබැයි 10 මීටර උසේදී ප්‍රවේගය නම් දන්නේ නැහැ. 10 මීටර උසකට නැගිට පස්සේ ඒ වෙලාවට තියෙන ප්‍රවේගය දන්නේ නැහැ. 50 විසික් කරාම 10 මීටර උසකට ගියාම තියෙන ප්‍රවේගය දන්නේ නැහැ. කොහොමද දන්නේ? ආරම්භයේ තියෙන චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව අවසානයේ තියෙන චාලක ශක්තිය විභව ශක්තිය දෙක එකතුව සමාන කරන්න ඕනේ. හරි? ආරම්භක චාලක ශක්තිය ආරම්භක චාලක ශක්තිය ධන ආරම්භක විභව ශක්තිය සමාන වෙන්න ඕනේ අවසාන චාලක ශක්තිය ධන අවසාන විභව ශක්තිය ආරම්භක චාලක ශක්තිය ධන ආරම්භක විභව ශක්තිය සමාන වෙන්න ඕනේ අවසාන චාලක ශක්තිය ධන අවසාන විභව ශක්තිය. හරි. ආරම්භක චාලක ශක්තිය කීයද? ආරම්භක චාලක ශක්තිය භාගයයි ස්කන්ධය කිය කරේ. ස්කන්ධය කැපෙනවා කියන තේරෙන්න ඕනේ. හැම එකේම ස්කන්ධය නෝනේ මේ හැම එකකම ස්කන්ධය. එහෙනම් ස්කන්ධය කැපෙනවනේ. ඒක නිසා මම ඒක නිකම්ම f කියලා දාගන්නවා. භාගයයි m වරක් ප්‍රවේගයෙන් 50යි. 50 වර්ගය ධන ආරම්භක විභව ශක්තිය. ආරම්භයේදී විභව ශක්තියක් නැහැ. විභව ශක්තිය බිඳුවයි. අවසාන චාලක ශක්තිය භාගයයි m වරක් අවසානයේ ප්‍රවේගය v නේ v වර්ගය ධන අවසානයේ විභව ශක්තිය mg වරක් උස 10යි. එතකොට එනවා භාගයයි m වරක් 50 වර්ගය සමානයි භාගයයි m වරක් v වර්ගය ධන mg වරක් 10 ඔක්කොම m වලින් බෙදාගෙන යනවා. එතකොට m කැපෙනවා. එතකොට එනවා 50 වර්ගයේ බෙදීම 2 සමානයි v වර්ගයේ බෙදීම 2 ධන g වරක් 10 කියන්නේ 100යි. g වරක් 10 කියන්නේ 100යි. සුපුරුදු පරිදි මොකද කරන්නේ? මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරලා දානවා. සුපුරුදු පරිදි මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරලා දානවා. එතකොට එනවා 50 වර්ගය සමානයි v වර්ගය ධන 200. 50 වර්ගය 2500 නේ. 50 වර්ගය 2500 සමානයි v වර්ගය ධන 200. මේ ධන 200 හැමතැනම ආව 200 වෙනවා. 2500 200ක් ගියාම 2300 සමානයි v වර්ගය. එතකොට v සමානයි වර්ගමූල අස්සේ 2300යි. වර්ගමූල අස්සේ 2300 කියන්නේ v සමානයි 10යි මූල 3යි කියනවා. දුසු මූල 23 10යි මූල 23යි කියනවා. හරි. සමීකරණ දෙකකින් වෙනවා. මේක දෙකකින් වැඩි කරනවා. මේක දෙක කැපෙනවා 50. මේක දෙක කැපෙනවා. මේක දෙක ඉක්වල කරපුවම 20. මේ විභාගයට ඒක දාන්න ඕනේ. හා? දෙකකින් වැඩි කරනවා කියලා. නෑ ඒ සුළු කිරීම පොඩි කාලේ මොඩල් කරන කාලේ සුළු කිරීම ඒ විතර ගණන් ගන්න. ආයෙ සුළු වෙන්නේ නැහැ. හරි. හරි අපි ඊළඟ එකට යමු. මෙහෙමයි උඩ විසික් කරනකොට ආරම්භයේ චාලක ශක්තිය ආරම්භයේ විභව ශක්තියයි අවසාන චාලක ශක්තියයි අවසාන විභව ශක්තියයි සමාන වෙන්න ඕනේ. උඩ ඉඳන් අතහැරියත් ඒකේ නිරම වෙන්න ඕනේ. හිතලා හදන්න ඉතින් බලමු. හරි ලියන්න මේ ගාන 60 මීටර සිරස් උසක සිට 60 මීටර සිරස් උසක සිට
60 මීටර සිරස් උසක සිට 60 මීටර සිරස් උසක සිට 60 මීටර සිරස් උසක සිට නිශ්චලතාවයෙන් පහළට වැටෙන ස්කන්ධය 60 මීටර සිරස් උසක සිට 60 මීටර සිරස් උසක සිට 60 මීටර සිරස් උසක සිට නිශ්චලතාවයෙන් පහළට වැටෙන ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් 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 පොළොව මට්ටමට ළඟා වන විට 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 අත් කර ගන්නා වේගය ගණනය කරන්න අත් කර ගන්නා වේගය ගණනය කරන්න පොළොව මට්ටමට ළඟා වන විට අත් කර ගන්නා වේගය ගණනය කරන්න පොළොව මට්ටමට ළඟා වන විට අත් කර ගන්නා වේගය ගණනය කරන්න පොළොව මට්ටමට ළඟා වන විට අත් කර ගන්නා වේගය ගණනය කරන්න අයිත් ගන්න මොකද කියනවා 60 මීටර සිරස් උසක සිට නිශ්චලතාවයෙන් පහළට වැටෙන ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් පොළොව මට්ටමට ළඟා වන විට අත් කර ගන්නා වේගය ගණනය කරන්න හරි හදන්න අහන්නකො පොළොවේ වැදුනට පස්සේ නම් නිශ්චල වෙනවා හරිද මේක පොළොව මෙහෙම උඩින් ඉඳන් වැටලා පොළොවේ වැදුනම නිශ්චල වෙනවනේ ඒ නිශ්චල බිඳුවයි කියලා ලියන්න එපා හරිද ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ පොළොවට ලං වෙනකොට කියන්නේ පොළොවට වැටෙන ඔන්න වෙන්න තියෙනකොට තියෙනවනේ ප්‍රවේගයක් අන්න ඒ ප්‍රවේගය තමයි අහන්නේ හදන්න බලන්න හරි මම ගාන හදන්න 60 මීටර සිරස් උසල තියෙන නිශ්චලතාවයෙන් පහළට වැටෙන ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන බෝලයක් පොළොව මට්ටමට ළඟා වන විට අත් කර ගන්නා වේගය ගණනය කරන්න. හරි. පොළොව මට්ටම වෙනකොට අත් කර ගන්න වේගය. මෙහෙමයි 60 කුසී උඩ ඉඳලා අතාරිනවා නිශ්චලතාවයෙන් අතාරිනවා පල්ලයට විසික් කරන්නේ නැහැ මෙහෙම ෂේප් එකේ අතාරිනවා ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවෙන් තමයි පටන් ගන්න පොළොව මට්ටමට වැටෙන්න ඕන වෙන්න තියෙනකොට ප්‍රවේගය තමයි යහන්නේ පොළොව මට්ටමට වැටෙන්න ඕන වෙන්න තියෙනකොට විභව ශක්තිය ශුන්‍යයි විභව ශුන්‍ය මට්ටම හරි විභව ශුන්‍ය මට්ටමනේ මේක මේ වෙලාවේ විභව ශක්තිය බිඳුවයි මේ වෙලාවේ මෙතන ඉඳන් මෙහෙම පල්ලෙහාට විසික් කරන්නේ පල්ලෙහාට අතාරිනවා අතාරිනකොට පල්ලෙහාට වැටෙන උස මීටර් 60යි මේ වෙලාවේ ප්‍රවේගයක් තියෙනවද නැහැ නිශ්චලතාවයේ උදාහරණ කියන්නේ මේ වෙලාවේ ප්‍රවේගයක් නැහැ මේ වෙලාවේ විභව ශක්තියක් තියෙනවද ඔව් මේ වෙලාවේ විභව ශක්තියක් තියෙනවනේ මේ වෙලාවේ විභව ශක්තියක් තියෙනවා ප්‍රවේගයක් නැහැ එහෙනම් මට ගන්න පුළුවන් ආරම්භයේ චාලක ශක්තිය ධන ආරම්භයේ විභව ශක්තිය සමානයි අවසානයේ චාලක ශක්තිය ධන අවසානයේ විභව ශක්තිය අවසානයේ චාලක ශක්තිය ධන අවසානයේ විභව ශක්තිය. ඒතකොට ආරම්භයේ චාලක ශක්තියක් තියෙනවද? ආරම්භයේ චාලක ශක්තියක් නැහැ නේ. උඩම ආරම්භයේ චාලක ශක්තියක් නැහැ. ආරම්භයේ විභව ශක්තියක් තියෙනවද? ඔව් mgh උස 60යි හරි අවසානයේ චාලක ශක්තිය තියෙනවද ඔව් පොළොව ළඟට ලඟ වෙච්ච චාලක ශක්තියක් තියෙනවනේ භාගයයි m වරක් v වර්ගය පොළොව ළඟට ලඟ වෙච්ච ප්‍රවේගය කියන v වර්ගය ධන අවසානයේ විභව ශක්තිය බිඳුවයි පොළොවට ආවට විභව ශුන්‍ය මට්ටමනේ විභව ශුන්‍ය මට්ටමට ආවට විභව බිඳුවයි වේග වෙන්නේ නැහැ පොළොව නැහැ වේග වෙන්නේ නැහැ හරි එතකොට mg වරක් 60 සමානයි භාගයයි m වරක් v වර්ගය m ටයිම් කැපෙනවා මේක වෙන්නේ මම m ටයිම් කැපෙනවා එතකොට මෙතනවා 60 වරක් 10 600 60 වරක් 10 600යි මෙතනවා v වර්ගයේ බෙදීම දෙකක් මේ දෙක එහා පැත්තට නම් ගියාම 600 දෙකකින් වුණාම 1200 සමානයි v වර්ගය
එතකොට v වලට එනවා වර්ගමූල අස්සේ 1200ක්. 1200 කියලා කියන්නේ 12 කියන්නේ 12 වරක් 100 12 වරක් 100. එතකොට v වලට එනවා 12 කියන්නේ 4 වරක් 3 වරක් 100 4 වරක් 3 වරක් 100 4 වර්ගමූලය 2යි 4 වර්ගමූලය ගන්න පුළුවන්. 4 වර්ගමූලය 2යි 3 වර්ගමූලය ගන්න දෙන්නේ නැහැ. 100 වර්ගමූලය 10යි. 10 වරක් දෙක 20යි 20යි මොකද 3ක් වෙනවා. 20යි මොකද 3ක් වෙනවා අන්තිම ස්තරේ. හරි 20යි මොකද 3ක් වෙනවා. රයිට් ඔය ඇති කාර්යශක්තිය අදට කාර්යශක්තිය ඇති. අපි අර ප්‍රශ්න පත්‍රය ඉවර කරමු. ये PDF එකේ ඔව් මම ලෝකේ අද කියන්නේ මොකක්ද වලින් ආරම්භයේ නාර කාලක ශක්තිය ගොඩ ශක්තිය ගන්න. ඒකේ ඒක අර ගෙනින් ඉස්සුවලා ගත්තේ. මෙතන විදුව කියලා ගත්තේ ඇයි කියලා දහන්න පටන් ගන්න කියන මේ මෙතන මෙහෙමනේ මෙතනදී බෝලේ ෂේප් එකේ මෙහෙම අතාරිනවා. එන්න මෙහෙම අතාරිනවා. මෙහෙම අතාරිනවා. අතාරිනකොට අතාරින වෙලාවේ මෙයාගේ ප්‍රවේගය කියනවා. අතාරිනකොටම බිඳුවයි බිඳුවේ ඉඳලා පටන් ගන්න. ඒක නිසා තමයි ආරම්භයේ ප්‍රවේගයක් නැහැ. ප්‍රවේගයක් නැත්නම් චාලක ශක්තියක් කියන්න පුළුවන්ද? බෑ. ආරම්භයේ චාලක ශක්තිය බිඳුවයි. ඒකයි ආරම්භයේ චාලක ශක්තිය බිඳුවයි කියන්නේ. ආරම්භයේදී විභව ශක්තියක් තියෙනවද? මේ වෙලාවේ ආරම්භයේ විභව ශක්තියක් තියෙනවද? විභව ශක්තිය න අඩම් වෙලා දෙන්නේ. මේ වෙලාවේ විභව ශක්තියක් තියෙනවද? විභව ශක්තිය. මේකනේ විභව ශූන්‍ය මට්ටම. පටන් ගන්න වෙලාවේ විභව ශක්තියක් තියෙනවද? විභව ශක්තියක්. විභව ශක්තිය කොහොමද වන්නේ? mg actually උස 60යි විභව ශක්තිය ගන්නේ උස මේ පොළවේ ඉඳන් උස 60යි විභව ශක්තිය 60යි විභව ශක්තිය 60ක් නෙවෙයි විභව ශක්තිය ගන්නේ mg actually මේකට දැන් කියනවනේ ඒක හා m තියෙනවා g තියෙනවා 60යි උස mg ඉතනවා ආරම්භයේ විභව ශක්තියක් තියෙනවද ආරම්භයේ චාලක ශක්තියක් තියෙනවද නැහැ ආරම්භයේ චාලක ශක්තියක් නැහැ ආරම්භයේ විභව ශක්තියක් තියෙනවා ආරම්භයේ තියෙන විභව ශක්තිය තමයි මේ mgh කියලා ගත්තේ m වරක් g වරක් උස h 60යි සමානයි අවසානයේ චාලක ශක්තියක් තියෙනවද අවසානයේ චාලක ශක්තියක් තියෙනවද ඔව් අවසානයේ විභව ශක්තියක් තියෙනවද විභව ශුන්‍ය මට්ටමට ඇවිල්ලා නේ ඒකේ විභව ශක්තියක් නැහැ හරි චාලක ශක්තිය m වරක් භාගයේ m v වර්ගය ඒ වෙලාවේ තියෙන ප්‍රවේගී වර්ගය අවසානයේ විභව ශක්තිය නැහැ විභව ශක්තිය සුළු කළ v හෙව්වා ඒ කියන්නේ අවසානයේ ප්‍රවේගී හෙව්වා අවසානයේ ගෙදර ගිහිල්ලා ආයතනයක් හදන්න ඕනේ